මේක මේ ඇත්තම කතාවක්. 1935 දී විතර මේ ආල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාගේ අනුදැනුම ඇතුව එතුමාගේ සගේ යාළුවෙක් අර්වින් ශ්‍රෝඩින්ගර් මේ අහිංසක පූසෙක්ව අල්ලලා දැම්ම පෙට්ටියකට. සීල් කරපු පෙට්ටියකට. ඒක නෙමේ ආතල් එක තියෙන්නේ. මේ පෙට්ටියට දැම්මා විකිරණශීලී මූලද්‍රව්‍ය ස්වල්පයක්. මේ විකිරණශීලී මූලද්‍රව්‍යයෙන් මේ ලොකු හානියක් පූසට වෙන්නේ නැහැ. නමුත් ඒක නෙමෙයි කතන්දර. මේ විකිරණශීලී මූලද්‍රව්‍ය ඩිටෙක්ට් කරන්න ගයිගර් කවුන්ටර් එකක් තියුවා. ඒකත් නෙමෙයි ආතල් එක තියෙන්නේ. මේ ගයිගර් කවුන්ටර් එකට සෙට් කරපු බෝම්බයක් වගේ මේ පුපුරන ද්‍රව්‍යයක් තිබ්බා. බෝම්බයක් කියලා හිතමු ඒකට සෙට් කළා ගයිගර් කවුන්ට් එකට. ඒක නෙවෙයි ගැටලුව තියෙන්නේ. මේ පූස කොහොමද මැරුණේ නැහැ. ඇයි මෙහෙම පරීක්ෂණයක් කරන්න හිතුවේ? මෙහෙම තෝට් එක්ස්පෙරිමන්ට් එකක්. ඒක ගැන තමයි ඔන්න අද කතා බහ කරන්නේ. අර්වින් ශ්‍රෝඩින්ගර් මහත්තයාගේ ශ්‍රෝඩින්ගර් කැට් එක්ස්පෙරිමන්ට් එක. දැන් අපි පහුගිය වීඩියෝස් වලින් කතා බහ කරා මේ ක්වොන්ටම් මේ භෞතිකය පිළිබඳව හදාරද්දි මේක මේ ටිකක් අద్භූතයි අපි දන්න කියන කතන්දර වලට මේ ටිකක් පටහැනි. මේ බව ඉතින් අපිට විතරක් නෙමෙයි 1930 දී මේ 20 දී 30 දී විතර උන ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාගේත් කාලේනේ. මේ කාලේ තමයි උන්න ගොඩක්ම මේ ක්වොන්ටම් මේ විද්‍යාව මේ භෞතිකය පොපියුලර් වෙන්න ගත්තේ. ඒ කාලේ හිටපු ඔය ක්වොන්ටම් රජවරු විද්‍යාඥයන් නිසා. ඔන්න ඒ කාලේ ඒ කියන්නේ 1925 දී විතර තමයි මේ කාලේ මේ දැනට ක්වොන්ටම් භෞතිකයේ තියෙන ඉතාමත්ම පොපියුලර් මේ තියරි එකක් එහෙම එළියට ආවේ. මේ කෝපන්හෙගන් ප්‍රින්සිපල් එක. නීල්ස් බෝ වෝන හයිසන්බර්ග් මහත්තුරුන්ගේ මේ පිළිබඳව පහුගිය වීඩියෝ එකෙන් කතා බහ කරා. ඉතින් කොහොම වුණත් මේ වීඩියෝ එක බලන්න කලින් පහුගිය වීඩියෝස් බලලා ඉන්නවනම් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේකේ තියෙන සමහර කන්සෙප්ට් තේරුම් ගන්න හරිම පාල්සුයි. මොකද මේක සමහරව මටත් හරියට තේරෙන්නේ නැහැ. දන්න තේරෙන විදිහට තමයි ඔයගොල්ලොත් එක්ක මේ කතා බහ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මීට වඩා යමක් කරුණු හොයාගන්න පුළුවන් කියවන්න ගත්තාම ඉතින් මම පොඩි සපෝට් එකක් දෙන්න ඉතින් හැමදාම කියන විදිහට ලංකාවේ ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට පොඩක් මේ ඔළුව පාදලා මේ අලුතෙන් ට්‍රැක් එකකට වැටිලා විද්‍යාවට ආස කරන්න තමයි මේවා කතා බහ කරන්නේ. ඉතින් subscribe කරලා එහෙම set වෙච්ච නැති යාළු ඉන්නවනේ අනිවාර්යයෙන්ම set වෙන්න. ඉතින් මේ වගේ ගැඹුරු විද්‍යාව තමන් සරලව කතා කරන්නේ ඉතින් වීඩියෝ කතා වලින් විතරයි. ඉතින් කොහොම වුණත් ඔන්න මේ ක්වොන්ටම් පද්ධතිය පිළිබඳව හදාරන්න යද්දී ඒක මේ ක්ලාසිකල් ෆිසික්ස් වලට වඩා සම්පූර්ණ වෙනස්. දැන් අපි ක්ලාසිකල් ෆිසික්ස් ගත්තොත් නිකන් බෝලයක් උඩ දැම්මොත් ගුරුත්වය වැඩ කරන හැටි මේ වැඩියක් නෙමෙයි මේ අයින්ස්ටයින් මහත්තයාගේ සාපේක්ෂතාවාදය වැඩ කරන හැටි. මේවට මොකක් හෝ ක්‍රමවේදයක් තියෙනවා අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ අනාවැකි කියන්නේ මේ පද්ධතීන් මගින් හරියාකාර. උදාහරණයක් විදිහට බෝලයක් උඩ දැම්මොත් බෝලයකින් ගැහුවොත් කොහෙද මේ බෝලය වදින්නේ? බෝලේ යන වේගය කොහෙටද ගිහිල්ලා බෝලය වැටෙන්නේ? මේවා මේ ගුරුත්වය මේ වාතයේ තියෙන ප්‍රතිරෝධය මේ එනර්ජි දීපු ඉනිෂියල් එනර්ජි එක මේ ඔක්කොම කැල්කියුලේට් කරන මේ බෝලය යන විදිය මේ වස්තුන් හැසිරෙන විදිය ග්‍රහලෝක භ්‍රමණය වෙන විදිය මේවා අපිට මේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ තියෙන මේ ක්ලාසිකල් ෆිසික්ස් මගින්. උදාහරණයක් විදිහට නිව්ටන්ගේ තියරිස් තාම වළංගුයි. අයින්ස්ටයින් මහත්තයා පොඩ්ඩක් ඒක අලුත් කරාට මේවා වළංගු. මේ ක්ලාසිකල් ෆිසික්ස් වල තියෙන දේවල් අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මොකද්ද මේ කතන්දරේ මොකද්ද මේව වෙන්නේ කියලා. ප්‍රශ්න තියෙන්නේ මේ ක්ලාසිකල් ෆිසික්ස් බෙදාගෙන මේ වස්තුන් අපි දන්න මේ ලොකු ස්කන්ධයන් තියෙන වස්තුන් මේවා කුඩාවට කඩාගෙන යද්දී මේ අංශුන් තවදුරටත් කඩාගෙන එක් මොහොතක මේ ක්වොන්ටම් පද්ධතියට ඇතුල් වෙද්දී මේ කුඩාම අංශුන් බවට පත් වෙද්දී මේවට මේ ක්ලාසිකල් ෆිසික්ස් වල තියෙන මේ තියරිස් භෞතික විද්‍යා නියමයන් ඇප්ලයි වෙන්නේ නැහැ. එකපාරට නිකන් ස්ට්‍රේන්ජ් ලෝකයකට අපි රිංගනවා මේ අංශුන් වල මේ පරමාණු සහ උපපරමාණු අංශුන් සහ මේ ක්වොන්ටම් පද්ධතියට හැසිරෙන ගතිය හරිම අමාරුත් මේ ක්ලාසිකල් ෆිසික්ස් වලින් තියෙන තියරිස් වලින් තේරුම් කරන්න. ඉතින් දැන් මේ පිළිබඳව ඉඟි පහළ වෙනවා උන් 1900 මුල් භාගයේ විතර වෙද්දී. ඉතින් අර මුලින් කිව්ව විදියට මේ කෝපන්හෙගන් ප්‍රින්සිපල් එක මේ නීල්ස් බෝ වෝන හයිසන්බර්ග් මහත්තුරුන්ගේ එළියට ආපු සමීකරණයක් කෝපන්හෙගන් ප්‍රින්සිපල් එක කියලා. මේක මේ පොපියුලර් වෙති මේ අයින්ස්ටයින් මහත්තයාට සහ ඒ කාලේ හිටපු සමහර ෆිසිසිස්ට්ලාට සමහර භෞතික විද්‍යාඥයින්ට මේක දිරවන්න ගත්තේ නැහැ. මේක නිකන් මේ තියරිස් හරි නැහැ වගේ නේද? මොකද මේ ඒ කාලේ විතර නිව්ටෝනියන් ෆිසික්ස් අයින්ස්ටයින් ෆිසික්ස් වලට
ගැලපෙන්නේ නැති හින්දා මේ අයින්ස්ටයින් මහත්තයාගේ පොඩි ප්‍රතික්ෂේප කිරීමක් තිබුණා මේ ක්වොන්ටම් ෆිසික්ස් පැත්ත. ඉතින් එතුමා කියපු කතා සමහර ඒවා තියෙනවා මේ එතුමා එකවරක් නිකන් ඇහුවා මේ හඳ එහෙම සඳහන් තියෙනවා හඳ දිහා නොබලන වෙලාවට හඳ එතන නැද්ද කියලා. ඉතින් ඒක එළියට ආවේ එහෙම දෙයක් කියෙව්වේ මේ අපි මේ භෞතික මේ ක්වොන්ටම් පද්ධතියට යද්දි මේ ක්වොන්ටම් පද්ධතියේ තියෙන තැනක් අංශුවක් අපි උදාහරණයකට ඉලෙක්ට්‍රෝනයක් ගමුකෝ. මේ ඉලෙක්ට්‍රෝනියක පිහිටීම හරිම තැනක මේ නිශ්චිත තැනක තියෙනවා කියලා තීරණය කරන්න අමාරුයි. ඒක නිකන් ක්ලවුඩ් එකක වගේ තියෙන නිකන් ග්‍රැෆික් වලින් අපි පෙන්නුවොත් නිකන් කියලා නිකන් හැම තැනම එකවරත් පිහිටීමක් තියෙන. මේ පිළිබඳව පහුගිය වීඩියෝස් වලින් කතා බහ කරා. අපි ඒක කියනවා සුපර්පොසිෂන් එකක් කියලා. ඉතින් මේක මේ කවුරු හරි බලන මේක එහෙමයි සඳහන් වෙන්නේ. එහෙමයි පද්ධතිය විග්‍රහ කරන්නේ කවුරු හෝ ඔබ්සර්වර් කෙනෙක් ඒක නිරීක්ෂණය කරන්න ගනිද්දි තමයි මේ ක්ලවුඩ් එකක වගේ මේ සුපර්පොසිෂන් එකක තියෙන එක තැනකට සෙට් වෙන්නේ. එතකන් අපි නොබලන තාක් අපි ඒක නිරීක්ෂණය නොකරන තාක් අපි ඒක ඔබ්සර්ව් නොකරන තාක් ඒකේ ස්ටේට් එක ඒකේ ක්වොන්ටම් ප්‍රොපර්ටි එක තීරණය කරන්න බෑ. ඒ තියෙන්න පුළුවන් හැම ක්වොන්ටම් ප්‍රොපර්ටියක්ම එකවර තියෙනවා. ඒක හරිම අద్భుත දෙයක් ඒ කාලේ හොයාගත්තා. ඉතින් ඒකයි අයින්ස්ටයින් මහත්තයා ඇහුවේ හඳ දිහා නොබලන තාක් හඳ නිකන් අර සුපර්පොසිෂන් එකකද තියෙන්නේ කියලා. හඳ හැම තැනම තියෙන එකවර බැලුව ගමන් තමයි එක තැනකට සෙට් වෙන්නේ. එහෙම කියලා. ඉතින් ඒකයි එතුමාගේ නිකන් ඒ පිළිබඳව තිබිච්ච කුකුස පෙන්නනවා. ඒ වගේම තමයි අහලා ඇති එතුමාගේ තවත් ඒක වැදගත් මේ කතාවක් තියෙනවා මේ එන්ටැන්ගල්මන්ට් වලට ක්වොන්ටම් විද්‍යාවේ තියෙන එන්ටැන්ගල්මන්ට් අහලා නැත්තම් ඊට කලින් වැඩි හිතන්න එපා. කොහොමද මේ එන්ටැන්ගල්මන්ට් එකේදීත් එතුමා කියනවා නිකන් ස්පූකි ඇක්ෂන් at a distance. ඒකනු තීරණය වෙනවා මෙතුවා නිකන් හරි ඒක පොඩ්ඩක් අර පිළිබඳව නිකන් පොඩි කුකුසක් තිබුණ බවක්. මොකද ඒ කාලේ ඒක දියුණු වීගෙන ආව නිසා. ඉතින් ඒක නිසා දැන් මේ කුකුස ගැන තමයි ඔන්න එතුමා මේ ක්වොන්ටම් භෞතිකය පිළිබඳව ලොකු මේ අධ්‍යයනය කරේ නැහනේ අයින්ස්ටයින් මහත්තයා. මේ ක්ලාසිකල් ෆිසික්ස් තමයි එතුමාගේ ක්‍රැක් එක උනේ. ඉතින් මේ එතුමාගේ තවත් සගයෙක් හිටියා මේ එර්වින් ශ්‍රෝඩින්ගර් කියලා ඕස්ට්‍රියන් ෆිසිසිස්ට් මේ ඕස්ට්‍රියන් භෞතික විද්‍යාඥයෙක්. මෙතුමත් මේ එර්වින් ශ්‍රෝඩින්ගර් මේ පිළිබඳව ගොඩක් මම හිතන්නේ අයින්ස්ටයින් මහත්තයාත් එක්ක කතා බහ කරන්න ඇති. ඉතින් ඒකින්ද තමයි ඔන්න අයින්ස්ටයින් මහත්තයා මේ දෙන්නක ටෝක් කළා මේ එර්වින් ශ්‍රෝඩින්ගර්ගේ මේ කැට් එක්ස්පෙරිමන්ට් එක පොඩ්ඩක් එළියට ආවේ මේ අයින්ස්ටයින් මහත්තයාත් එක්ක පොඩ්ඩක් ඔන්න එළියට ආවේ කතා බහ කරලා පොපියුලර් වුණේ. ඉතින් අපි ඔය පහුගිය වීඩියෝ එකේ කතා බහ කරපු මේ අර ක්වොන්ටම් සුපර්පොසිෂන් එක පොඩ්ඩක් කතා බහ කරමු. දැන් පහුගිය වීඩියෝස් වලින් අපි කතා බහ කරා මේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක. මේක ඉතාමත්ම වැදගත්. අපේ යාළුවෝ ඒ පිළිබඳව පොඩි දැනුමක් ගන්න ඕනේ. මම වීඩියෝ එකක් කරා මේ විශ්වයට පිස්සුද කියන මේ ප්ලේලිස්ට් එකේ පළවෙනියටම වගේ කරේ. ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් ඒකෙදි තේරුම් ගත්තා මේ 1900 මුල් භාගයේදී මේ අර අංශුන් වල ටිකක් තියෙන අద్భుත හැසිරීම මේ ක්ලාසිකල් ෆිසික්ස් වලට වඩා වෙනස්. මේ අංශුන් වලට ඉලෙක්ට්‍රෝනයක් ගත්ත එකවර හැමතැනම එක සැරේට පිහිටන්න පුළුවන් අර ඔබ්සර්ව් කරන තාක්. ඒ වගේම ඕනම ක්වොන්ටම් ප්‍රොපර්ටියක් තියෙනවා නම් යම්කිසි අවස්ථාවක ඒ සියලුම ක්වොන්ටම් ප්‍රොපර්ටිස් එකවර තියෙනවා. ඒක අපි කිව්වා සුපර්පොසිෂන් එකක ඉන්නවා කියලා. එහෙම නැත්නම් ඒක විග්‍රහ කරන්න පුළුවන් සමීකරණ වල ASCII තියෙනවා. ඔය කෝපන්හෙගන් ප්‍රින්සිපල් එකේදී වගේ. ඒක වේව් ෆන්ක්ෂන් එකකින් විග්‍රහ කරන්න පුළුවන්. වේව් එකක් නෙමෙයි ඒක. නමුත් මැතමැටිකලි මොඩල් එකකට දාද්දි නිකන් ඒක වේව් එකක් ආකාරයට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මේ වේව් එකකින් විග්‍රහ කරන මේ ක්වොන්ටම් ප්‍රොපර්ටිස් අර සුපර්පොසිෂන් එකකින් ඉන්න ක්වොන්ටම් ප්‍රොපර්ටිස් ඔබ්සර්වර් කෙනෙක් නිරීක්ෂණය කරගත්ත ගම කොලැප්ස් වෙනවා. එක තැනකට සෙට් වෙන එක ප්‍රොපර්ටි එකක් ගන්නවා ඒක. මේක ගැටලුකාරී. ඉතින් දැන් මෙතෙන්දි මේ කෝපන්හෙගන් ප්‍රින්සිපල් එකේදීත් මේ ඔබ්සර්වර් කෙනෙක් ඉන්න ඕනේ නිකන් අර කොලැප්ස් කරන්න අංශුන් ටික. දැන් මේ මේසේ හැදිච්ච අංශුන් ටික තියෙනෝනේ මම මේ ඉන්න මේ හැම අංශුවක්ම කුඩාම ක්වොන්ටම් මේ ලෙවල් එකට ගියාම ක්වොන්ටම් අංශුන් ටික මම ඔබ්සර්ව් කරන නිකන් තමයි මේ මේසේ මේ විදිහට තියෙන්නේ. ඔබ්සර්ව් නොකරන තා කිසිම ඔබ්සර්වර් කෙනෙක් නොඉන්න තා මේක නිකන් සුපර්පොසිෂන් මේ මේසේ මෙතන තියෙනවද කියන එක විග්‍රහ කරගන්න අමාරුයි. මේක ගැටලුකාර. මේක සමහර අය මේ ෆිලොසොෆි එක පැත්තෙන් විග්‍රහ කරන්න ගත්ත මේ කොන්ෂස් ඔබ්සර්වර් කෙනෙක් ඉන්න ඕනේ මේ වේව් ෆන්ක්ෂන් එක. අර වේව් එකක් ආකාරයේ විග්‍රහ කරපු සුපර්පොසිෂන් එකේ ඉන්න
quantum properties ටික collapse වෙන්න නම් conscious observer කෙනෙක් ඉන්නවා. ඒ conscious observer තමයි මේක collapse කරන්නේ. හැබැයි මේකට මේ අයින්ස්ටයින් මහත්තයා ඇතුළු මේ quantum විද්‍යාවේ ඉන්න මේ සුපිරි විද්‍යාඥයෝ ටික මේක consciousness එක ගාව ගත්තේ නැහැ. ඒක පසුව මේ සමහර දාර්ශනිකයන් මෙහෙම විග්‍රහ කරාට අපි ආගම් වල හැමෝම වගේ ඔක පාවිච්චි කරනවානේ. මේ consciousness එක කියන එක තමයි ඒක collapse කරන්නේ කියලා මේ quantum මේ භෞතිකයේදී ඔය අංශුන් බවට හදන්නේ. ඒක ඇත්තට එහෙම කිසිම කෙනෙක් කතා බහ වෙන්නේ නැහැ. මේ consciousness එක නෙමෙයි මේක වෙනම මොකක් හරි දෙයක් කියලා තමයි විග්‍රහ කරන්න උත්සාහ ගන්න. මේ consciousness එකෙන් ඒක ලොකු දෙයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසාම තමයි මේ Erwin Schrödinger මෙන්න මේ thought experiment එක පාවිච්චි කරා. ඔන්න දැන් මේ Schrödinger cat experiment එකට ගන්නවා පූසෙක්. පූසා අරගෙන දානවා පෙට්ටියකට. sealed box එකකට. මේකට දානවා පොඩ්ඩක් මේ විකිරණශීලී මූලද්‍රව්‍ය චුට්ටක්. හිතමුකෝ යුරේනියම් මොකක් හෝ ප්‍රභේදයක්. ඊළඟට මේ යුරේනියම් තාමන්න සුළු ප්‍රමාණයක් දානවා. ඉතින් මේකෙන් ලොකු හානියක් නැහැ පූසාට. ඒක නෙමෙයි ආතල් එක තියෙන්නේ. දානවා මේකට මේ ගයිගර් කවුන්ටර් එකක්. විකිරණශීලී අංශුන් පිට වෙනකොට අර ගයිගර් කවුන්ටර් එකෙන් කැප්චර් කරගන්න අල්ල ගන්නවා. ඒක අල්ලගත්තට පස්සේ අපි හිතමු මොකක් හෝ ස්විච් එකක් මාර්ගයෙන් හදන තියෙනවා බෝම්බයක් පොඩි. පූසට හරියන බෝම්බයක් තියමුකෝ. එලා දැන් මේ ගයිගර් කවුන්ටර් එක ඩිටෙක්ට් කරගමන් අරක ඩෝම් පෙට්ටිය ඇතුලේ පූසට බඩු හම්බෙනවා. යම්කිසි කාලයකට පස්සේ විකිරණශීලී මූලද්‍රව්‍ය පිටවීම සහ පිට නොවීම කියන 50-50 chance එකක් තියෙනවා. ඒක quantum state එකකින් ඒක quantum state එකක්. ඉතින් මේක 50-50 chance එකක් තියෙන තැන්වලදී මේ අවස්ථා දෙකම එකවර පවතිනවා. ඒක තමයි ආතල් එක තියෙන්නේ. මේක අර superposition එකක තියෙන පිටවීමත් සහ පිට නොවීමත්. එතකොට අනිවාර්යෙන් මේක පිට වුණොත් මොකද වෙන්නේ? ගයිගර් කවුන්ටර් එකෙන් ඩිටෙක්ට් කරගන්නවා ට්‍රිගර් කරනවා පොඩි බෝම්බය බෝම්බ පූසට බඩු හම්බෙනවා. එතකොට මේක 50-50 chance එකක් තියෙනවා නම් මේ දෙක එකවරම වෙනවා නම් පෙට්ටිය සීල් කරපු හින්දා කිසිම කෙනෙක් ඔබ්සර්ව් නොකරන තාක් මේ ස්ටේට් දෙකම තියෙනවනේ. ස්ටේට් දෙක අනිවාර්යෙන්ම තියෙනවා නම් පූස මැරෙන එකයි පූස නොමැරෙන එකයි එකවරම පවතිනවා. එතකොට මේකෙන් විග්‍රහ කරනවා මේ conscious observer කෙනෙක් ඕකට අවශ්‍යම නැහැ කියන එක. ඒ කියන්නේ අර Copenhagen principle එකේදී observer කෙනෙක් ඉන්නවා collapse කරන්න. collapse මේ superposition එකේ තියෙන එකක් collapse වෙන්න නම් observer කෙනෙක් ඕන. මේ state ඔක්කොම ටික එකවර තියුණොත් යම්කිසි පද්ධතියක පැවැත්මකට පද්ධතියක් සැකසෙන්න එක collapse වෙන්න ඕනේ. ඒතකොට එක state එකකට යනවා observer එක්ක. නමුත් දැන් මේ cat experiment එකේදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔබ්සර්වර් කෙනෙක් නැතුව වුණත් ක්ලාසිකල් පද්ධතියක් මේ භෞතිකමය පද්ධතියක් ක්වොන්ටම් ස්ටේට් චේන්ජ් එකකදී පද්ධති දෙකම එකවර පවතින්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලි කරන්න උත්සාහ ගත්තා. මෙතෙන්දි කොන්ෂස් ඔබ්සර්වර් කෙනෙක් අවශ්‍යම නැහැ. අපි නිකන් අපේ සංස්කෘතියෙන් ආගමෙන් අපේ දන්න සීන් වලින් අපේ ඔළුවට එන්නේ හැමෝම කොන්ෂස් කියලානේ හැම මේ සතෙක්ම. ඉතින් හැම සතෙක්ම කොන්ෂස් නම් පූස්කේරියත් කොන්ෂස්. මේතර කොන්ෂස් ඔබ්සර්වර් කෙනෙක් පෙට්ටිය ඇතුලේ තියෙන එහෙම හිතුවනම් මේ පරීක්ෂණය හරියන්නේ නැහැ. මොකද ඔබ්සර්වර් කෙනෙක් ඉන්නවනම් සුපර්පොසිෂන් එක තියෙන විදියක් නැහැ. එක ස්ටේට් එකයි. එක පූසා මැරේ, එක පූසා නොමැරේ. එතකොට හැම වෙලේම එක අවස්ථාවයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී Erwin Schrödinger සහ අයින්ස්ටයින් මහත්තයාත් මේ ගැන Erwin Schrödinger එක කතා බහ කරන්නේ නැති. ඒ වෙලේදී ඒගොල්ලෝ නිකන් සරලව මේක නිකන් ආතල් එකට අර කොල්ල සෙට් වුණාම මේ ඔය විද්‍යාව කතා කරද්දී එක එකව පාවිච්චි කරන්නේ thought experiment. ඒ වගේ මම හිතන්නේ මේ මෙතන පූසා ගත්තේ conscious observer කෙනෙක් නොවේ කියලා තමයි හිතලා තමයි ඒක මම හිතන්නේ එහෙමයි ඒගොල්ලෝ ගත්තේ. ඕකට හරිනම් උතෙන්ට දාන්න දුන්න නිකන් මොකක් හෝ බිත්තරයක් වගේ බිත්තරේ කිව්වා සමහර අය හිතයි conscious කියලා. නමුත් conscious නැති දෙයක් තියන්න තිබුණේ උතන. කොහොම වුණත් හිතන්න මේ conscious observer කෙනෙක් නෙමෙයි ඉන්නේ. ඒතර conscious observer කෙනෙක් නොවෙන්න නිසා නිකන් ඒක අර classical පද්ධතියක්. ඒතර classical පද්ධතියට අපි quantum state change එකක් attach කරා. entangle කරා. එතකොට මෙහෙම වුණාම මේ classical පද්ධති දෙකක් වගේ තියෙන්න ඕනේ. 50-50 chance එකක් තියෙන superposition එකක් අවස්ථාවේදී අර අවස්ථා දෙකම තියෙන්න ඕනේ. එහෙම තමයි ඔළුවට එන්නේ. එතකොට මේක ටිකක් අර Copenhagen principle එක තවදුරටත් extend කරලා අර superposition එක collapse වෙනවා කියන කතන්දරේ
වෙනස්ම අතකට අරගෙන ගියා. පොඩක් කල්පනා කරන්න ඕනේ මේක. ඉතින් ඒක සමහරලාට වැටෙන්නේ නැති වේ ඔළුවට. එතකොට 1900 මුල් භාගයේ අයින්ස්ටයින්ගේ කාලේ අයින්ස්ටයින් මහත්තයා කාලේ වෙද්දි තිබිච්ච මේ මතය ටිකක් අර චැලෙන්ජ් කරන්න තමයි ආවේ. අර ඔබ්සර්වර් කියලා කෙනෙක් අවශ්‍යයි මේ ක්වොන්ටම් ස්ටේට් එකක් එක තැනකට සෙට් කරන්න. එක ප්‍රොපර්ටි එකකට සෙට් කරන්න. ඒ කතාව තරමක් වෙනස් කරා මේ පරීක්ෂණය. එහෙම අවශ්‍ය නැහැ මේ ක්වොන්ටම් පද්ධතීන් වලට මේ ක්වොන්ටම් සුපර්පොසිෂන් එකේ තියෙන අවස්ථාවේදී පද්ධතීන් දෙකම තියෙන්න පුළුවන්. ඉතින් ඔක පාවිච්චි කරා විද්‍යාඥයෝ පසු කාලීනව මේ many world interpretation එකට. එතකොට ශ්‍රෝඩින්ගර් කැට් එකේදී පැහැදිලි වුණා ක්වොන්ටම් පද්ධතීන් වුණා. ක්ලාසිකල් පද්ධතියක් වුණත් එන්ටැන්ගල් වෙන්න පුළුවන් මේ ක්වොන්ටම් ස්ටේට්ස් වලට. එතකොට සමහර විට මේ දෙකම ක්ලාසිකල් පද්ධතීන් දෙකක් මේ භෞතිකයන් දෙකක් එකවර තියෙන්නත් පුළුවන්. අන්තිමට ගිහිල්ලා කවුරු හරි ඕපන් කරද්දි අර ඔබ්සර්වර්ට ඩිටෙක්ට් වෙනවා ඔන්න එක පද්ධතියක් මොකක් හරි. මොකද අපිට ගිහිල්ලා පෙට්ටිය ඇරියම පේන්නේ නැහනේ පූස මැරිච් එකයි පූස නොමැරිච් එකයි එකයිනේ පේන්නේ. එතකොට අපිත් ඔය එක පද්ධතියක තමයි එන්ටැන්ගල් වෙලා ඉන්නේ. ඉතින් මේක ඔයාලා මේ තනියෙන් ඉන්න වෙලාවට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. පහුගිය වීඩියෝස් තුනම පොඩ්ඩක් බලන්න ඕනේ මේ සුපර්පොසිෂන් එක අර වේව් ෆන්ක්ෂන් එකේ කොලැප්ස් වෙන එක ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකෙන් මොකද්ද පෙන්නුවේ ඊළඟට මේක ලියා ගන්න අයින්ස්ටයින් මහත්තයාත් එක්ක සෙට් වෙලා මේ කතා බහ කරපු එර්වින් ශ්‍රෝඩින්ගර් මහත්තයාගේ එර්වින් ශ්‍රෝඩින්ගර් කැට් එක්ස්පෙරිමන්ට් එක මේ ටික එකවර බලපු අයට ඔන්න පොඩ්ඩක් තේරෙනවා ඇති මොකද්ද මේ ඇයි මේ මෙහෙම තෝට් එක්ස්පෙරිමන්ට් එකක් ආවේ කියලා. ඉතින් කොහොම වුණත් මේ තටම එන ගේමක් දීලා උත්සාහ ගන්න අපේ යාළුවන්ට මේ විද්‍යාව තුළ තියෙන මේ හරි රසවත් හරි අපූරු දේවල් මේ තේරෙන විදියට අපි කතා බහ කරන්න අපේ ලැන්ග්වේජ් එකෙන්. ඉතින් ඒක නිසා වීඩියෝ කතා එක බොහොමයක් යාළුවෝ එකතු වෙලා ඉන්නවා. ගොඩක් ලොකු සපෝට් එකක් තියෙනවා මට. ඉතින් ඉස්සරහටත් මේ ක්වොන්ටම් භෞතිකයේ කතා බහ කරන්න බොහොමයක් කරුණු කාරණා තියෙනවා අපිට. එහෙමනම් ගිහින් මම සම්පත් වීඩියෝ කතා එකේ